බුද්ධ සම්පන්න පින්වත්නි, අප ගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ මොකක්ද? වේදනා පත්‍ය තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, වේදනානුසා තණ්හා ඇති වෙනවා. වේදනාව නැතිවීම තුළින් තණ්හාව නිරුද්ධ වෙනවා කියන කොටස අල්ලා විස්තරයක්. එම නිසා එම දේශනාවේ ඉතිරි කොටස අද ප්‍රකාශ කිරීමට අප අදහස් කරනවා. තණ්හා පත්‍ය උපාදානං, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වී යනවා. මෙතන තණ්හාව කියන එක එදා අප විස්තර කළා. උපාදාන කියන්නේ කුමක්ද? ප්‍රායෝගික වශයෙන් බලන විට උපාදානය කියන්නේ තණ්හාවට වඩා සියුම් වූ ඡන්දය සහ රාගය. අපගේ අවබෝධයට අනුව එහෙමයි ඒක පේන්නේ. තණ්හාවට වඩා සියුම් වූ ඡන්ද රාගයකටයි උපාදානය කියලා ප්‍රායෝගික වශයෙන් බලන විට වැටහෙන්නේ. පොත්පත්වල දක්වා තිබෙන්නේ තණ්හාව වඩා දියුණු වෙලා ගියාට පස්සෙ දැඩි කොට අල්ලා ගැනීම උපාදාන වශයෙන්. එසේ පොත්වල දක්වා තිබෙනවා උපාදාන හතරක්. මොනවද? කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන කියන්නේ කාම වස්තුන් දැඩිව අල්ලා ගැනීම. තණ්හාව නිසා කාම වස්තුන් නල්ලනවා. අස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණුයි මෙසෙසින් අල්ලන්නේ. මේ කාම වස්තුන් වලට අමතරව ඒ කාම වස්තුන් නිසා චේත තුල ක්ලේශ ජනිත වෙනවා නම් ඒ ක්ලේශ කාමයනොත් එලෙසින්ම උපාදාන කරනවා. මේ වත්තුකාම ක්ලේශකාම කියන කොටස් දෙකටම කාම උපාදාන වශයෙන් විවහාර කරනවා. අනිත් එක ditth උපාදාන. ditthිය කියන්නේ වැරදි ආකාර අවබෝධයන් දෘෂ්ටීන්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ සිට තිබුණා දෙසට මිසිදුටු කියලා මිත්‍යා දෘෂ්ටි අදහස් 62ක්. ඔය බ්‍රහ්මජාල සූත්‍ර වැනි සූත්‍රවල ඒවා දක්වා තිබෙනවා. දසවත්තුක මිත්‍යා දෘෂ්ටි කියලා තවත් මිත්‍යා දෘෂ්ටි වගේක් ඒකෙම අන්තර්ගත වෙලා තියෙනවා. මේ දෘෂ්ටියෙන් උපාදාන කරන්නේ තණ්හාව නිසා. දැන් නැත්te දෙන්නම් නැත්te ඉත්තන් නැත්te හුත්තන් දුන් දේ ඵල විපාක නැහැ කියලා කෙනෙක් දෘෂ්ටියක් ආදානය කරනවා. ඒකෙන් අදහස් කරන්නේ අර දෙන්න තියෙන වස්තුව කෙරෙහි තියෙන තණ්හාව තුළින් ඒ දෘෂ්ටිය ඇති වෙන බව. නැත්te සුකට දුක්ඛටානම් කම්මානම් ඵලං විපාකෝ. මේ හොඳ නරක කම් වල විපාක නැහැ කියලා සමහර උපාදාන කරනවා. නැත්te අයං ලෝකෝ නැත්te පරෝ ලෝකෝ. මේ ලෝකයක් නැහැ පරලෝකයක් නැහැ කියලා. නැත්te මාතා නැත්te පිතා මවක් නැහැ පියෙක් නැහැ නැත්තම් මවට කරන දේවලින් යහපත සිදුවන්නේ හෝ යහපත සිදුවන්නේ නැහැ. පියාට කරන දේවලුණු කුසල අකුසල කර්මයක් සිදුවන්නේ නැහැ. නැත්te ලෝකේ සත්තා ඕපපාතික සත්‍යෝ නැහැ. නැත්te ලෝකේ සම්න බ්‍රාහ්මණ සම්මා පටිපන්න ඒ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදන්ති. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ. මේ ජීවිතයත් පරලෝ ජීවිතයත් තමාම අත්දැකලා ලෝකයට ප්‍රකාශ කරන මේ වැනි වැරදි දෘෂ්ටීන් වලට තමයි මේ වැරදි දෘෂ්ටීන් අල්ලා ගැනීමට තමයි දිට්ඨි උපාදාන කියලා දැක්වෙන්නේ. අනිත් එක අත්වාද උපාදාන. තමාගේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇතයි කියලා දැඩි කොටක් හිතා ගැනීම. ඊළඟ එක සීලබ්බත උපාදාන. වැරදි ආකාරයෙන් මේ වැරදි දෘෂ්ටි වල පිහිටලා විමුක්තිය සඳහා සදාකාලික සැප සඳහා විවිධ මාර්ග අනුගමනය කිරීම ඒ තුළින් සිදුවන්නේ. අද කාලයේ හැටියට නම් සුද්ධාවාස නැත්නම් අර සුද්ධ වූ ආත්ම භාවයන් ලබා ගැනීමට දෙවියන්ට යාඥා කරනවා. සදාකාලික සැප ලබන්නට කියලා තීලබ්බත මරාමාසලා කියන උපාදානීලා ගණන් ගැනීම. එතකොට මේ කාම උපාදාන කියන්නේ තණ්හාව. ditthi උපාදාන කියන්නේ දෘෂ්ටිය. ඒ වගේම
සීලබ්බත උපාදාන කියන්නේ දෘෂ්ටිය. අත්වාද උපාදාන කියන්නේ මාන. එතකොට මේ තණ්හා, දිට්ඨි, මාන කියන තුන තමයි මේ කියපු කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන කරුණු හතරෙන් දැක්වන්නේ. කාම උපාදානය කියන එක මේ ලෝකේ අනාගාමී වූ සෑම සත්‍යය තුළම තියෙන ධර්මයක්. දිට්ඨි උපාදානය කියන එක සෝවාන් වූ සෑම පුද්ගලෙක් ගාවම තියෙන එකක්. විශේෂයෙන් සක්කාය දිට්ඨිය. සීලබ්බත උපාදානයත් සෝවාන් වූ සෑම කෙනෙක් තුළම ඇති විය හැකි ධර්මයක්. විශේෂයෙන්ම බුද්ධ ශාසනයේ පරිභාවිත ශාසනවල බොහෝ විට ඇති ධර්මයක්. අත්වාද උපාදානය කියන්නේ රහත් වූ සෑම කෙනෙක් තුළම විද්‍යමාන වන ධර්මයක්. වෙනත් වචන වලින් කියනවා නම් මේ උපාදාන හතර නිරුද්ධ කිරීමට මේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කරන්න ඕනේ පළමුවෙන්ම සෝවාන් මාර්ගය ලබන්නට ඕනේ. සෝවාන් මාර්ගය ලැබෙන්නටත් අදුම වශයෙන් සක්කාය දිට්ඨි සීලබ්බත උපාදාන කියන ඒ උපාදාන දෙකම නිරුද්ධ කළ යුතු නිසා සෝවාන් වන පුද්ගලයාත් මේ උපාදාන නිරෝධයක් සඳහා කටයුතු කරන්නට සිදු වෙනවා උන්ට. කාම උපාදානය අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණයෙන් ගිලිහි යන්නේ. එම නිසා සකදාගාමී වලදී කාම උපාදානෙ තුනී වෙනවා. සකදාගාමී අනාගාමී මාර්ග අපේක්ෂා කරන අය විසිනුත් ඒ උපාදානය නිරුද්ධ කිරීම සඳහා කටයුතු කරන්නට ඕන. අන්තිම වශයෙන් කියන්නේ අත්වාද උපාදානය ඒක අස්මිමානය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මිමානය නිරුද්ධ වන්නේ අරහත් ඵලයෙන්. ඒ නිසා රහත් ඵලය යම් කිසි කෙනෙක් අපේක්ෂා කරනවා නම් ලබා ගැනීමට ඔහු විසිනුත් මේ උපාදාන නිරෝධය සඳහා කටයුතු කළ යුතු වෙනවා. එතකොට මේ දක්වා අපි කිව්වේ තණ්හා දිට්ඨිමාන කියන කොටස් තුන කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් විස්තර කොට ඇති බවයි. මේ කියපු කරුණු ටික මේ පින්වත් අයට පොත්වලින් කියවන්නට ලැබෙනවා, නිතර අසන්නට ලැබෙනවා. 아무ත දෙයක් මා කිව්වේ නෑ. එතකොට මේ මෙහාට කියන කරුණ වලට ඒ කරුණ ප්‍රකාශ කරන වෙලාවේදී සමහර විට අපිට සම්ප්‍රදායික අදහස් වලින් ධර්මයක් දුරට හෝ ඈත් වන්නට සිදු වෙනවා. අන්ධ භක්තිය එහෙම තියනවා නම් ටිකක් අයින් කරන්නටත් ඕන. දැන් අපි අර කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන හතරෙන් දක්වන්නේ තණ්හා දිට්ඨි මාන බව ප්‍රකාශ කළා. මේ තණ්හා දිට්ඨි මාන වලින් උපාදාන කරන්නේ මොනවද? පොතේ කියන්නේ තණ්හා පච්චය උපාදානං, තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය කියන එක විස්තර කරනවා තණ්හා දිට්ඨි මාන කියලා. නැත්නම් කාම උපාදාන ආදී වශයෙන්. ඒ තණ්හා දිට්ඨි මාන වලින් උපාදාන කරන්නේ කුමක්ද කියන එක දක්වන්නේ. මොනවද තණ්හා දිට්ඨි මාන වලින් උපාදාන කරන්නේ කියන්නේ බලන්න. පංචස්කන්ධය, රූපස්කන්ධය එලෙසින් උපාදාන කරනවා. වේදනාස්කන්ධය එලෙසින් උපාදාන කරනවා. සංඥා, සංඛාර, විඥාන කියන අනෙක් ස්කන්ධ තුනක් අල විදියට උපාදාන කරනවා. එම නිසාම පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙනවා. උපාදානස්කන්ධ පහක් බවට පත් වෙනවා. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් දෙක එකක්ම නෙවෙයි. දින බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් ප්‍රශ්නයක් විමසුවා. සංඤේවන කෝ බන්තේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා උදා වූ අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානන්ති කියලා. බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධයමද පංච උපාදානස්කන්ධේ වන්නේ ඒකයි එකේ කෙටි අදහස. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධෙන් තොරවද මේ උපාදානෙ පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා නකෝ බික්ඛු තඤ්ඤේව උපාදානා තේ පංච උපාදානස්කන්ධා නප්පි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේ උපාදාන. මහණ මේ පංචස්කන්ධයම නෙවෙයි උපාදානය කියන්නේ. පංචස්කන්ධයෙන් තොරව උපාදානයකුත් නැහැ. අපිච යෝ තත්ත චන්දරාගෝ තන් තත්ත උපාදාන. මෙන්න මේ ස්කන්ධ කෙරේ යම්කිසි ඡන්දයක් රාගයක් තියෙනවා නම් ඒක තමයි උපාදාන. බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපං කෝ භික්ඛවේ උපාදානීයෝ ධර්මෝ. රූපේ උපාදානීයට බඳුන් වන ධර්මයක්
තන් තත් චන්දරාගෝ තන් තත් උපාදාන. එහිලා යම් කිසි ඡන්දයක් හෝ රාගයක් ඇතනම් ඒකයි උපාදානයි. වේදනාව උපාදානීය ධර්මයක්, උපාදානයට යොමු වන ධර්මයක්, ගෝචර වන ධර්මයක්. ඒ වේදනාව කෙරෙහි පවර්ණා චන්දරාගය ඒකේ තියෙන උපාදානයි. එලෙසින්ම සංඥා සංඛාර විඥානත් උපාදානීය ධර්ම. උපාදාන ධර්ම නෙවෙයි. ඒවා කෙරෙහි පවර්ණා චන්දරාගය නිසා ඒවා උපාදානීය ධර්ම බවට පත් වෙනවා. එතකොට අර තණ්හා දිට්ඨි මාන වලින් උපාදාන කරන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය. අපි කලින් දැන් ටිකක් අර සම්ප්‍රදායෙන් පිටපනිනවා. මේ කාම උපාදානේ කාමයන් උපාදාන කරනවා කියලා අර පොත්වල දක්වපු කාරණාව මේ පංච උපාදානස්කන්ධ කතාව ගැන හිතනකොට කුමක් කියලාද මේ අය හිතන්නේ? වේදනෝපාදානස්කන්ධය. කාම උපාදානය කියන්නේ වෙන එකක්වත් නෙවෙයි වේදනා උපාදානස්කන්ධය. මිනිස්සු බොහෝ දුරට මේ බාහිර කාම වස්තුන් තමයි කාම වස්තුන් වශයෙන් ගණන් ගන්න. ඇහැට පෙනෙන රූප, කනට වැහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ. මේවා කාම වස්තුන් වශයෙන් බොහෝ දෙනෙක් ගණන් ගන්න. නමුත් ඒක නෙවෙයි කාමය කියන්නේ. ඒක නෙවෙයි කාම වස්තුන් කියන්නේ. මෙන්න මේ අරමුණු තුළින් තමාගේ සිත තුළ ස්වයං සුඛ වේදනාවක් ඇති වෙනවා. සමහර විට ප්‍රබල වශයෙන් හෝ ඇතිවන්නට පුළුවන්. ස්වයං කියන වචනේ ප්‍රකාශ කළේ අර චන්දරාගය දැක්වීම. මෙන්න මේ තමාගේ සිත තුළ තියෙන වේදනාව තමයි මෙලෙසින් අල්ලන්නේ. ඒ වේදනාව ඇල්ලීම නිසා තමයි අර කාමෝපාදානෙ ඇතිවන්නේ. මේ தත්ත්වය අවබෝධ කරගන්නට නොහැකි වූ අය හෝ නැත්නම් මේ தත්ත්වය අවබෝධ කරගන්නට නොහැකි වන අයට හෝ කාමෝපාදාන වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මයන් විස්තර කරනවා. විස්තර කරලා පෙන්වන්න කරනවා. ඇත්ත වශයෙන්ම කාමෝපාදානය කියන්නේ අන් කිසිවක් නෙවෙයි වේදනානුපාදානස්කන්ධයයි. මේක බුදුරජාණන් වහන්සේ ලස්සනට ගාථාවකින් දක්වලා තිබෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමා යානි චිත්තානි ලෝකේ තිත්තන්ති චිත්තානි තතේව ලෝකේ අතෙත්ථ දීරා විනයන්තු චන්දං කිය. හරි ලස්සන ගාථාවක්. නතේ කාමා යානි චිත්තානි ලෝකේ යම් කිසි විසිතුරු දේවල් දිනන ලෝකේ ඒවා කාම වස්තු නෙවෙයි. ඇහැට පේන රූප, කනට ඇහෙන මිහිරි ශබ්ද, ගඳ සුවඳ වාගේ ලම්තා විචිත්‍ර ලස්සන අරමුණු තියෙනවනම් නැතේ කාමා චිත්තානි ලෝකේ මේ තියෙන වස්තුන් කාමයන් නෙවෙයි. එහෙනම් මොනවද කාම? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයෙක් තුල සත්‍යයක් තුල ජනිත වන සංකප්පයන් සිතවිලි නිසා ඇතිවෙන ඡන්දය තමයි කාමය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට පස්සේ වදාරන කතාව ඊට වැඩිය රසවත්. තිත්තන්තු ලෝකේ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ හොඳ අරමුණු ඒ විදිහටම ලෝකියෝහි පැවතුනාවයි. මෙහිදී අර හොඳ නරක කියන දෙකම අපේ සිත තුළින් විද්‍යමාන වන සිත තුළ ඇති වෙන සංකල්පයන් නිසා පහළ කරගන්නා ධර්ම බව අවබෝධ කරගන්නට ඕන. එතකොට ඒක ඒ විදිහටම ඒ චිත්‍ර මනෝරම්‍ය අරමුණු එලෙසින්ම පවතිද්දී අතෙත් දීරා විනයන්තු චන්දං මේ ප්‍රඥාවන්තයන් විසින් එහිලා තියෙන ඡන්දය රාගය අයින් කරගන්නට ඕන. නැත්තම් මේ බාහිර ලෝකයේ තියෙන අරමුණු අසුභයි කියා බලබලායින් කියලා නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒක හොඳට තේරුම් ගන්නට ඕන. අර විසුද්ධි මාර්ගයේ වැනි පොත්පත්වල තියෙනවා මොකද්ද අසුභ වශයෙන් භාවනා කරනකොට කරන්න තියෙන්නේ? වර්ණ වශයෙන් අසුභයි, ගන්ධ වශයෙන් අසුභයි, සටහන් වශයෙන් අසුභයි, වර්ණ සංඨායන ගන්ධේහි ආස්යෝ කාසයෝ තථා කියලා එහෙම තියෙනවා. දැන් මේවට මේ ඇයිට ඊ타ත්ම ගෝචර වෙන ඊ타ත්ම හොඳට තේරුම් ගන්න උපමාවක් මට කියන්නට පුළුවන්. අපි එහෙම උපමා ප්‍රකාශ කරනකොට සමහර අයගේ හිතවලට ඒවා පොරොත්තු දෙන්නේ. ඒක නිසා අපි අජීවී වස්තුවක් ගමු. අපි හිතමු රෝස මලක් කියලා. රෝස මලක් ගත්තාම
අර කෙනෙකුට කියන්න පුළුවන්ද වර්ණයෙන් මේක පිළිකුල් කියලා? සටහනින් මේක පිළිකුල් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. රෝස මලේ තියෙන ගඳ සුගන්ධයෙන් මේක පිළිකුල් කියලා කියන්න පුළුවන්. වර්ණ සංඨාන ගන්ධයෙන්. එහෙම කියනවා නම් ඒක මුසාවක්. ඕන නම් ඒක පිළිකුල් වශයෙන් බලන්නට පුළුවන්. කොහොමද මේ මල පරුණාට පස්සේ කුණු වෙනවා, මේ වේලිලා යනවා, කර වෙනවා, අනිත්‍යයට යනවා කියලා. නැත්තම් මේ මල පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු අන් කිසිවක් නෙවෙයි කියලා. නේද? නමුත් එහි තියෙන වර්ණ වශයෙන් හෝ ගන්ධ වශයෙන් හෝ සටහන් වශයෙන් හෝ කිසිම පිළිකුලක් අපට නම් දක්නට නැහැ. ඒක පිළිකුල් වශයෙන් කෙනෙකුට දකිනවා නම් දකින්නට පුළුවන් ඔහුගේ සිත තුළ තියෙන සංකල්පනාවල් වලට අනුකූලව. ඒ මල කෙරෙහි තියෙන චන්දරාගය අතෙත්ත ධීරා විනයන්තු චන්දං. ඒ කෙරෙහි තියෙන චන්දරාගය වෙන කෙනෙක් අයින් කළා නම් එක මලක් නෙවෙයි මෙතන රෝසමල් 1000ක් විකුණන්නකෝ. රෝසමල් 1000ක් විකුණක් කමන්නේ නැහැ. එක මලක් නේ. නැද්ද? එතකොට මේ ලෝකයේ තියෙන කාම වස්තුන් වශයෙන් මිනිසු විස්තර කරන දේවල් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මයෙන් විස්තර වන්නේ. තමාගේ සිත තුළ තියෙන අර සියුම් වූ චන්දරාගයේ විශේෂයෙන්ම වේදනාව කෙරෙහි පවත්න. එම නිසා කාමෝපදානය කියන්නේ අන් කිසිවක් නෙවෙයි වේදනානුපාදානස්කන්ධය. ඊළඟට ditthිඋපාදානය කියන්නේ මොකද්ද? ditthිය කියන්නේ රූපයක් නෙවෙයි. ditthිය කියන්නේ වේදනාවක් නෙවෙයි. ditthිය කියන්නේ විඥානය නෙවෙයි. එහෙනම් ditthිය කියන්නේ සංඥාවක් සහ සංස්කාරස්කන්ධය. විශේෂයෙන්ම සංස්කාර උපාදානස්කන්ධය සංයුපාදානස්කන්ධයේ මිශ්‍ර වෙච්චි ditthුපාදානය කියන්නේ. සීලබ්බත උපාදානය කියන්නේ මොකද්ද? සීලබ්බත උපාදානය තුලින් කුසල අකුසල කර්ම රැස් කරන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. මේ සිතලයි කයින් සිතින් වචනයෙන් කුසල අකුසල කර්ම රැස් කරන්නේ. ඒක නිසා චේතනාවයි මහණෙනි කර්මය කියන්නේ මම. එතකොට අර සීලබ්බත උපාදානය කියන්නේ චේතනාව ප්‍රමුඛ වූ සංඛාරෝපාදානස්කන්ධය. ඊට ගෑවෙන්න පුළුවන් සංයෝපාදානස්කන්ධය. තේරෙනවද? දැන් අත්වාද උපාදානය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය තුලින් අත්වාද උපාදානය කියන්නේ මේ ආත්මයක් ඇත මම කියලා කෙනෙක් සිටිනවා කියන අස්මිමානය විශේෂයෙන්ම ගණන් ගන්න එහිදී. ඒක සිත තුළ තියෙන සංඥා මාත්‍රයක්, සිත තුළ තියෙන සංකල්ප මාත්‍රයක්. එතන තියෙන්නේ සංස්කාර ස්කන්ධය සහ සංයෝපාදාන ස්කන්ධ කියන ස්කන්ධ දෙක. එතකොට අර පොත්පත්වල දක්වන කාමෝපාදාන, ditthෝපාදාන ආදී වශයෙන් දක්වන එකට වඩා ගැඹුරු අර්ථයක් මේ තණ්හා පත්‍ය උපාදානං කියන එකෙන් දක්වනවා. එතකොට මෙලෙසින් පංචෝපාදානස්කන්ධයක් ඇති වෙනවා. ඒ පංචෝපාදානස්කන්ධේ ඇයි උපාදාන කරන්නේ? ඒක ඊළඟ ප්‍රශ්නේ. තණ්හා පත්‍ය උපාදානං, තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙන්නේ ඇයි? ඒකයි ප්‍රශ්නේ. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා කියලා පොතේ කියනවා. තණ්හාව නිසා ඇයි කෙලෙසින්ද උපාදානය ඇති වෙන්නේ? මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන යථාබෝධය නැතිකම නිසා. පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දන්නේ, දකින්නේ නැහැ, නිට්ටය වශයෙන් දකිනවා. ඒකාන්ත දුක්ඛයක් වශයෙන් අවබෝධ වන්නේ පංචස්කන්ධය සුඛයක් වශයෙන් අවබෝධ වී යනවා. පිටින් පිට හරි. මේක අනාත්ම ධර්මයක් වශයෙන් දකින්නේ ආත්මයක් වශයෙන් අවබෝධ වෙනවා. මේක අසාර ධර්මයක් වශයෙන් පේන්නේ අසාර ධර්මයක් වශයෙන් පෙනී යනවා. මේක අසුභ ධර්මයක් වශයෙන් පේන්නේ අසුභ ධර්මයක් වශයෙන් පේනවා. මේක ශූන්‍ය ධර්මයක් වශයෙන් පේන්නේ මේක ආරවත් හරවත් අබේවත් දෙයක් වශයෙන් පෙනී යනවා. මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව, අසාර බව, ශූන්‍ය බව අවබෝධ නොවන තාක්කල් පංචස්කන්ධය උපාදාන කරනවා. තණ්හාවෙන් උපාදානය සිදුවන්නේ අන්න උතන ওই වරද තිබෙන නිසා. ওই වරද හරිදුවොත් අපිට පුළුවන් උපාදානස්කන්ධය නිරුද්ධ කිරීමට. මම කලින් කියවා සෝවාන් වෙන පුද්ගලයාත් මේ උපාදානස්කන්ධයන් නිරුද්ධ කිරීම සඳහා කටයුතු කරන්නට ඕන. ඒ වගේම සකදාගාමි අනාගාමි සඳහාත් එලෙසින්ම කටයුතු කරන්නට වෙනවා. රහත් වීම සඳහාත්
මේ පංචස්කන්ධය මේ උපාදානය නිරුද්ධ වී යන ආකාරයේ දකිමින් භාවනා කරන්නට ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙන්නේ මේ මොනවද මේ සියලුම ආශ්‍රයන් සේ කිරීම සඳහා තිබෙන භාවනාව වශයෙන්. කතමාචානන්ද සමාධි භාවනා ආසවානං කයය සංවත්තති. විධානන්ද බික්ඛු පංච සුපාදානස්කන්ධේ සෝදයබ්බ්‍යාන් පස්සේ විහෙරති. මානෙනි මේ රහත් වීම සඳහා තියෙන සමාධි භාවනා ක්‍රමය මොකද්ද? මේ පංච සුපාදානස්කන්ධේසු මේ උපාදානස්කන්ධ පංචකේ ඇතිවීම නැතිවීම උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති. ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරනවා. රහත් වීම තුළින් තමයි සියලුම උපාදානයන් සේවී යන්නේ. රහත් වීම තුළින් තමයි ආශ්‍රයයන් නිරුද්ධ වන්නේ. සියලුම තණ්හා, අවිජ්ජා ආදී සියලුම ක්ලේශ ධර්මයන් නිර්වශේෂ වශයෙන් ගිලිහි යන්නේ රහත් වීම තුළින්. එම නිසා අපි මේ භාවනානු වඩන යෝගාවචරයන් වශයෙන් වේදනා තණ්හා පච්චා උපාදානං කියනකොට තණ්හා නිරෝධා උපාදානං කියලා කියනකොට තණ්හාව නිරුද්ධ කිරීමෙන් උපාදානය නිරුද්ධ වී යන්නේ හැටි දකින්නට ඕනේ. ඒ සඳහා පිළිවෙත් පුරන්නට ඕනේ. නිකම් බොරුවට විභාග පාස් වෙන්නට තණ්හාව නිසා උපාදානය තියෙනවා, තණ්හාව නිරුද්ධ වුණාම උපාදාන නිරුද්ධ වෙනවා කියලා විභාගෙට ලියලා ලකුණු 100ක් කරන් විභාග පාස් වල වැඩන්නේ. මෙතන කරන්න යන්නේ අංකිෂයක් නෙවෙයි. තණ්හාව නිරුද්ධ කරලා උපාදාන නිරුද්ධ කරලා නිවන සාක්ෂාත් කරගන්නට. ඒක නිසා හැමදෙනා විසින්ම පංචස්කන්ධය අරමුණු කරමින් භාවනා කරන්නට ඕන අද දවස තුල. එහෙම පංචස්කන්ධය අරමුණු කරමින් භාවනා කරනකොට ඒ යෝගාවචරය වඩන්නේ ධම්මානුපස්සනාව. පුනච පරම්පික්ඛවේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු. ඒ කොටසයි එවිට වඩන්නේ මේ පංච සුපාදානස්කන්ධය අරලා ධම්මානුපස්සනාවයි එවිට ඒ යෝගාවචරය ප්‍රගුණ කරන්නේ පුහුණු කරන්නේ. එතකොට මේක කොහොමද කරන්නේ? තරමත් දුරට හිත සමාධිමත් කරගන්නට ඕන. සමාධිමත් කරලා ඉවරෙලා මේ පංච උපාදානස්කන්ධ කියන කතාවේ තියෙන ඒකේ තියෙන යම්කිසි අසත්‍ය ස්වરૂපයක්. ඒ අසත්‍ය ස්වરૂපය අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේවා සම්ප්‍රදාය ටිකක් යටහෙන කියේ මම ඒකයි. මේ වගේ කතා ඉතින් මේගොල්ලන්ට තරම් මිහිරි නොවන්නට පුළුවන්. අන්ධ ශ්‍රද්ධාව පැත්තකින් තබන්නට ඕන. අර කාලාම වැනි සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මම කීවටවත් පිළිගන්නට එපා කියලා. මේ එකපාරට ඔළුව උඩ තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා නෑ. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයක් තිබෙන බව ප්‍රකාශ කළා. ඒකලේ ව්‍යවහාර මාත්‍රයක පිහිටලා සත්‍යයන්ට කරුණු පෙන්වා දීමට පහසු වෙන විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය කියලා ස්කන්ධ වදාලා ඒවම රූප උපාදානස්කන්ධ වශයෙන් උපාදානස්කන්ධ වශයෙන් උත්වදාලා. දැන් රූපේ වෙනම ධර්මයක්, උපාදානයේ වෙනත් ධර්මයක් කියලා අපි කලින් අවබෝධ කරගන්නට ඕන. දැන් අපි උදාහරණයක් හිතමු. මේ මෙතන තියෙන මේ අලුතෙන් ගෙනාපු කැසට් රෙකෝඩ් එක කෙනෙක් දැක්කා. දැක්කට පස්සේ මේක ගැන මෙයාට ජීවන ඡන්දයක් කැමැත්තක් ඇති වුණා. අනේ මේක හොඳයි. මටත් මේ වගේ එකක් ගන්න තියෙනවා නම් කොච්චර එකක්ද? මේ වගේ සියුම් ඡන්ද රාගයක් ඇති වුණා. ඒ පිළිබඳ ඇලීමක් කැමැත්තක් ඇති වුණා. මේක අල්ලගෙන කරේ ධානය වරකම් කරගෙන යන්නට නෙවෙයි. සියුම් ඡන්දයක් රාගයක් ඇති වුණා. ඔන්න උපාදානය ජනිත වුණා. තණ්හාව තුලින්. මේ උපාදානයේ තියෙන්නේ මේ ටේප් රෙකෝඩරේද? එහෙම නැත්නම් එයාගේ සිත තුලද? එයාගේ සිත තුල ඒක තියෙන්නේ මේ ටේප් රෙකෝඩරයකට ඕනකමක් නැහැ. කාගේවත් සිතකට ඡන්දයක් රාගයක් හරි මොනම උපාදානයක් හරි මොනම ක්ලේශ ධර්මයක් හරි ඇති කර දීමට. එහෙම ඇති කර දෙන්නට හැකියකමකුත් නැහැ. ඒකට ඕනකමකුත් නැහැ. තමාගේ සිත තුළින් තමා විසින්ම ඇති කරගත්තේ. එතකොට මේ රූපේ අල්ලගෙන දැන් උපාදානයක් පහළ වුණා. එතකොට ටේප් රෙකෝඩර් එක වෙනම ධර්මයක්. අර ඒක හරහා ඇති වෙච්ච උපාදානය චන්දරාගයේ තවත් ධර්මයක්. මේ දෙක එකතු කරලා මේ රූපයේ ටේප් රෙකෝඩර් එක රූපස්කන්ධය. චන්දරාගයේ නාමස්කන්ධය. මේ නාම රූප දෙක එකට කවලම් කරගත්තට පස්සේ රූප උපාදානස්කන්ධ කියලා කතා කරනවා. තේරෙනවද? තමාගේ රූපේ ගන්න. ඒක රූපස්කන්ධය. ඒක උපාදාන කරන්නේ මොකකින්ද? තමාගේ නාමස්කන්ධයෙන් චන්දරාගයෙන්. බාහිර රූපස්කන්ධ ඇහැට පේන සජීවීව අජීවීව ඕනෑම වස්තුවක් උපාදාන කරනවා. ඒ සෑම උපාදානයක්ම පවතින්නේ තමාගේ සිත තුළ එක නාම මාත්‍රයක්, නාම ධර්මයක්. අර ඒ නාම ධර්මයෙන් උපාදාන කරනු ලබන රූප කොටස් වලට එන්නේ රූප ධර්ම.
එම නිසා මේ නාමයයි රූපයයි පළමුවෙන් අපි වෙන් කරන්නට අවබෝධ කරගන්නට ඕන. රූපෝපාදානස්කන්ධ කියලා අපි මෙලෙසින් කතා කළාට ඇත්ත වශයෙන්ම රූපය තුල උපාදානයක් නැහැ. ඒ උපාදානයේ තියෙන්නේ තමාගේ සිත තුළ. එම නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ රූපංකෝ භික්ඛවේ උපාදානීයෝ ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ තං තත්ත උපාදානං කියලා. රූපය මහණෙනි උපාදානීය ධර්මයක්, උපාදානයේට ගෝචර වන ධර්මයක්. ඉහිලා තියෙනවා නම් යම් කිසි ඡන්දයක් හෝ රාගයක්, අන්න ඒකයි උපාදානයි. එහි තියෙන උපාදානය කියන්නේ. එම නිසා විශේෂයෙන්ම මේ රූපස්කන්ධය තුල තියෙන උපාදානයේ தත්ත්වය අවබෝධ කරගන්නට ඕනේ. රූපයේ තුලින්ම එහිම ඇති නෛසර්ගික ගුණයක් වශයෙන් මේ උපාදානය ජනිත වන්නේ නැහැ. තමාගේ සිත තුලින්ම මේ උපාදානය ඇති වෙන බව අවබෝධ කරගන්නට ඕනේ. තමාගේ ඇඟ හරි බාහිර ඇඟ හරි අජීවී වස්තු හරි කවරක් හරි රූපස්කන්ධයට අතුලත් වෙන ඕනෑම ධර්මයක්. ඊළඟට වේදනානුපාදානස්කන්ධය කියලාත් එකක් නැහැ. වේදනාවේ කෘත්‍යය මොකද්ද? යම් කිසි විඳින ගතියක් ඇති බව. සැපයක් හෝ දුකක් හෝ මැදහත් බව වේදේතිත්තිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. විඳින නිසා වේදනාව කියනවා. මේ විඳීම සුඛ දුක්ඛ උපේක්ෂා විඳීම තුල කිසිම ඡන්දයක්, කිසිම රාගයක්, කිසිම උපාදානයක් නැහැ. වේදනාව පාඩුවේ ඇති වී නැති වී යන ධර්ම. ඒවා නාම ධර්මයක්. ඒක යම් කිසි කෙනෙක් අල්ලා ගන්නවා නම් ඒ අල්ලා ගැනීම කරන්නේ සංඛාර උපාදානස්කන්ධය තුලින්. තේරෙනවද කතාව? එතකොට වේදනෝපාදානස්කන්ධය කියන එකේ ස්කන්ධ දෙකක් එකට කවලම් වෙලා තියෙනවා. වේදනාස්කන්ධයයි සංඛාරස්කන්ධයයි කියන. ඉතින් මේ වේදනාව වෙනම ධර්මයක්, සංස්කාර වෙනම ධර්මයක් කියලා කෙනෙකුට හරියට පැහැදිලිව අවබෝධ වෙනවා නම් වේදනානුපාදානස්කන්ධය කියන කතාව විවහාර මාත්‍රයක පමණයි සත්‍යතාවයක් තියෙන්නේ. ඒ කතාවේ විවහාර මාත්‍රයෙන් පිට පරමාර්ථ වශයෙන් බලනකොට එහි සත්‍යතාවයක් නැහැ. මෙතන ධර්ම දෙකක් එකට අරගෙන කරනු ප්‍රකාශයක්. සංඥා ස්කන්ධයත් එහෙමයි. සිත තුළ තියෙන සංඥාව හැඳිනීම. මේවා අපගේ සිතින් අපිම ඇති කරගත්තු ධර්ම. ඒ හැඳිනීම උපාදාන කරන්නේ අර කලින් කියපු සංඛාර උපාදානස්කන්ධය. එම නිසා සංඥාව සහ සංඛාර අතර සම්බන්ධතාවය පැහැදිලිව දකින්නට ඕන. මෙන්න සංඥා ස්කන්ධය, මෙන්න සංඛාර උපාදානස්කන්ධය. මේ දෙක එකට අරගෙන තමයි සංයුපාදානස්කන්ධ කියලා කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම සංඥාව තුළ උපාදානයක් නැති බව දකින්නට ඕන. අවබෝධ වෙන්නට ඕන. අඩු වශයෙන් තේරුම් ගන්නටවත් චින්තාමය ඥානයකින් උත්සාහ කරන්නට ඕන. ඊළඟට විඥානස්කන්ධය. විඥානෝපාදානස්කන්ධය කියලා කතා කළාට විඥානය තුල කිසිම උපාදානයක් නැහැ. ඇහැේ පහළ වෙන රූපයක් ඇහැට පැන්නුනාට පස්සේ ඇහි පහළ වෙනවා සිතක්. ඒ සිත තුල කිසිම උපාදානයක් නැහැ. කනේ පහළ වෙන සිත තුලත් උපාදානයක් නැහැ. නාසය, දිව, ශරීරය සහ මනසේ පහළ වෙන ඒ විඥාන මාත්‍රවල කිසිම උපාදානයක් ගෑවිලාවක් නැහැ. ඒ විඥානයේ උපාදාන කරන්නේ අර කියපු ඡන්දයෙන් සහ රාගයෙන්, ඇලීමෙන්, බැඳීමෙන්. එතකොට මේ ඡන්ද රාගයේ සංඛාර උපාදාන ස්කන්ධයට අයත්. එම නිසා විඥානස්කන්ධය සහ සංඛාර ස්කන්ධය කියන ස්කන්ධ දෙකම එකට අරගෙන කතා කරනකොට අපට කියන්න පුළුවන් මෙන්න මෙතන විඥානෝපාදාන ස්කන්ධයක් කියලා එකක් තියෙනයි කියලා. සත්‍ය වශයෙන් එහෙම එකක් නැහැ. තියෙන්නේ විඥාන සුද්ධ විඥාන ස්කන්ධය පමණයි. එතකොට ඒකෙන් අපි දැනගන්නට ඕනේ විඥානස්කන්ධයෙන් අපේ තියෙන චන්දරාගය අයින් කරගන්න. මේව පහස වෙනවා මේ විදිහට අපි අවබෝධ කරගත්තොත් උපාදානයන් නිරුද්ධ කිරීමට. ඊළඟ ඉතුරු වෙලා තියෙන්නේ සංඛාර උපාදානස්කන්ධය. සංඛාර උපාදානස්කන්ධයේම තමයි මේ ඡන්දේ, මේ රාගය, මේ උපාදානෙ පවතින්නේ. ඒ චන්දරාග උපාදාන කියන ධර්ම වලට පිට ඒන් බහැර යන්තා හිත තුළ පහළ වෙනවා නම් චිත්ත සංස්කාර සිටිවිලි, ඒ එකම සිටිවිල්ලක්වත් උපාදාන නෙවෙයි. චිත්ත තුළ නොඑක ආකාර සිටිවිලි ජනිත වෙන ඒවාට චිත්ත සංස්කාර කියන. ඒ චිත්ත සංස්කාර එකක්වත් උපාදාන නෙවෙයි. අර උපාදානයේ චන්දරාගේ හැර. එම නිසා චන්දරාගය නැත්තම් උපාදානයේ වෙනම ධර්මයක්, සිත තුළ පහළ වෙන සිටිවිලි තවත් ධර්මයක්. මේක අවබෝධ කර ගන්නට ඕනේ. පංචස්කන්ධය එතකොට පැහැදිලිව පේනවා, පංච උපාදානස්කන්ධයත් පැහැදිලිව පේනවා. මේක එකක්ම නොවන නිසායි රහතන් වහන්සේ කෙනෙකුට පංච උපාදානස්කන්ධයක් නැති. පංචස්කන්ධය පමණයි පවතින්නේ. දැන්
මේ අවබෝධය ඇතුව සිත සමාධිමත් කරගෙන තරමක් දුරට හෝ මම කියන්නේ කවුද කියලා විමසීමක් කරන්නට ඕන. මම කියන්නේ කවුද? ඒකට පිළිතුරක් හොයන්නට උත්සාහ ගන්නට ඕන. මේ උපාදාන නිරුද්ධ කිරීමට සෝවාන් පිට රහත් ඵලය දක්වාම දිවෙන භාවනා ක්‍රමයක්. මම කියන්නේ කවුද? එතකොට පැහැදිලිවම පෙනෙන්නට ඕන තමාගේ රූප කොට. ඒ කියන්නේ මේ රූපස්කන්ධය. ඊට අමතරව ඒක දකින සිත නාමස්කන්ධය. මෙතන දෙකක් තියෙනවා. රූපස්කන්ධයක් සහ නාමස්කන්ධයක් කියලා. නාම රූප සහිත ලෝකේ යම්තා සත්‍යෝ සිටිනම් ඒ සෑම සත්‍යයන්ටම මේක පොදු බව දකින්නටත් ඕන. තමාට තමාගේ පරිබාහිර සියලුම නාම රූප සහිත සත්‍යයන්ට. මොකද නාමස්කන්ධයේ පමණක් පවතින සත්‍යොත් සිටිනවා, රූපස්කන්ධයේ පමණක් පවතින සත්‍යොත් සිටිනවා. తాවකාලික වශයෙන් මේ සත්‍ය කොටස් දෙක අපි අයින් කරලා නාම රූප දෙකම තියෙන සත්‍යයන් ගන්න. එතකොට මෙන්න මම කියන්නේ කවුද විමසීමක් කරනකොට පේනවා මෙන්න රූපස්කන්ධයක් තියෙනවා, මෙන්න නාමස්කන්ධයක් තියෙනවා, සිතක් තියෙනවා කියලා. දැන් රූපස්කන්ධය තුල මම සිටිනවාද කියලා විමස බලන්නට ඕන. රූපස්කන්ධයේ ඇයි මම උපාදාන කරන්නේ? රූපස්කන්ධය තුලින් මේ උපාදානෙ ඇතිවන්නේ කොහොමද? මේක සමාධිමත් සිතින් බලනකොට රූපස්කන්ධය අපි විමසනවා. විමසනකොට ඔන්න අපි මනුස්ස ශරීරයක් ගැන කතා කරනවා නම් මව කුසට ඇතිල් වෙච්ච තැනම රූපස්කන්ධේ පටන් ගත්ත තැන දිහාම බලනවා. මෙන්න රූපස්කන්ධේ මෙලෙසින් ඇති උනේ. පටන් ගත්තේ මේ විදිහට. දැන් අම්මා ගන්න කැම බීම ආදී නිසා මේ විදිහට රූපස්කන්ධේ දියුණු වුණා, වැඩුණා. ඊට පස්සේ පරිබාහිර වශයෙන් ගන්න ආහාර පාන නිසා මෙලෙසින් දැන් මේ විදිහට වැඩි තියෙනවා. ඊට පස්සේ ඔන්න මැරෙනවා. මැරුණට පස්සේ අපි හිතමු මේක පුච්චලා අලු කරනවා කියලා. හොඳ සමාධියකින් මේ රූප කොටට වෙන දේ අනේ මරලා පුච්චලා අලු කරලා දානවා කියලා වැටහෙනකොට මේක අලු ගොඩක් ගින්දරට දාලා පුච්චලා අලු කරනවා. එතකොට ඇත්ත වශයෙන්ම පුදුම අවබෝධයක් ඇති වෙනවා. මේක වචන වලින් කියන්න බෑ ඒ අවබෝධය කුමක්ද කියලා. ඒක කල්පනා කරලා බලන්නට ඕනේ. මේ රූපස්කන්ධය එතකොට මම කියලා මම දැන් මම කියන්නේ කවුද කියලානේ අපි මේ විමසන්නේ. හොයන්නේ. එතකොට රූපස්කන්ධයේ මෙලෙසින් දැන් පුච්චලා අලු කරනවා. මමත් පුච්චිලා වෙලා යනවා. රූපස්කන්ධය මම නම් මගේ නෑ. මේ රූප කොට ඇති වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ඇති වෙන හේතුත් පෙනෙන්නට ඕන. මේ රූපස්කන්ධය තමාට ඕනෑ විදිහට පවතිනවාද? එහෙම නැත්නම් රූප කොටේ පාඩුවේ රූප ඔහේ පවතිනවාද? තමාගේ කැමැත්තක් අකමැත්තක් ගැන කිසිම තැකීමක් නොදක්වා රූප කොට මගේ රූපස්කන්ධය මගේ ඇඟ මම කවුද කියලා නෙමෙයි හොයන්නේ. මගේ රූප කොට ඒකේ පාඩුවේ පවතිනවාද? මේ රූප කොට උපාදාන කරන්නේ ඇයි? තමාගේ රූපස්කන්ධයයි බාහිර රූපස්කන්ධයයි අජීව වස්තුයි ඔක්කොම රූපස්කන්ධයට ගැනෙන්නේ. මේ උපාදාන අල්ලා ගැනීම නිසා මේවා කෙරෙහි චන්දරාගයක් ඇතිවීම නිසා කොයිතරම් දුකකට කරදරයකට අපි යොමු වෙනවද? අපි බඳුන් වෙනවද? මේවා ඉස්සර ආත්මවල ඉඳලා අපි මේවා අල්ලාගෙන හිටියා. ඒක නිසා සංසාරේ කොයිතරම්නම් දුකක් අපි විඳද? මේ උපාදාන කරන මේ රූප ගොඩ කොයිතරම්නම් දුකක්ද? මේ රූප ගොඩ මෙලෙසින් උපාදාන කරපුවාට පසුව මෙලෙසින් චන්දරාගයෙන් බැඳුනාට පසුව ඒ තුලින් නැවත සැපක්ද ඇතිවන්නේ? එහෙම නැත්නම් සසර දුකද නැවත උද්ගත කර දෙන්නේ? මේ රූප ගොඩේ ඊළඟට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු හතරක් තියෙනවා. මේ පඨවි ධාතුවද මම. මෙහි තියෙන ආපෝ ධාතුවද මම. තේජෝ ධාතුවද මම. වායෝ ධාතුවද මම. විමසීමක් කරනවා. මම කවුද? ඒකයි භාවනාවේ කර්මස්ථාන. එතකොට Tamanට තේරෙයි මොකක් හරි. ඊළඟට බලනවා මේකේ කෙස් ගස් මමද? මේ කෙස් ගස් කෑ ගහලා කියනවාද මේ මම මගේ කියලා. එහෙම නැත්නම් ඒක අපේ හිතේ තියෙන එකද? මේ ලොම් ඇඟේ තියෙන ලෝම මමද? මේ ලෝම කියනවාද මේ ගෑණියක් මේ පිරිමියෙක් මේ මම එක්ක මේ සත්‍ය එක්ක කියලා. ඒක සිතේ තියෙන ධර්මයක්.
මේකේ තියෙන නියපොතු මමද? මේකේ තියෙන දත් මමද? මේකේ තියෙන මස් මමද? මේ මස් ඉතින් දිය වෙනවා, කෙට්ටු වෙනවා, වැඩෙනවා. මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති කියලා ගාථාවක් තියෙනවා. බලිවද්දෝ ජීරති කියලා. මේ මස් නම් වැඩෙනවා, ප්‍රඥාව වෙඩෙන්නේ හරකුන් ගෙසේ කියන එකයි ඒකේ අදහස. හරිද? මේ මස් මෙලසින් වැඩෙනවා, මෙලසින් විරුද්ධ වෙනවා. මේ මස් වල මම ඉන්නවද? මේ මස්ද මම කියන්නේ. ඒ වගේ එක එක කොටසක් අරන් බලනවා. ඇටකටද මම, නහරද මම, බඩවැල් තුල තියෙන අසූචිද මම, මෝත්‍රාද මම. මම කියන්නේ කවුද කියලා හොය හොයා යනකොට මේ රූප ගොඩ තුල අවබෝධයක් ඇති වේවි. නිකං රූපම් භික්ඛවේ අනත්තා කියලා බුදුහාමුදුරුවෝ වදාළාට රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා කියනමක් නෙවෙයි මේ. ඒක නිකන් සංඥාවක් අලවන්න හදනවා. හිතට ලේබලයක් කොහෙවත් තියෙන එකක් ගෙනල්ලා බෙහෙත් බෝතලයකට අලවනවා වගේ අලවන්න යනවා. මේ ඇලවීම නෙවෙයි, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් මේ ජනිත කර දෙන්න අප උත්සාහ කරන්නේ. මම කියන්නේ කවුද කියලා විමසන රූපස්කන්ධය පළමුවෙන් අරගෙන. මේ විශේෂයෙන්ම මේ රූපස්කන්ධය තුල උපාදානයක් නැති බව අවබෝධ වන්නට ඕන. මේ රූපස්කන්ධයේ කෙරෙහි යම් කිසි ඡන්දයක් රාගයක් තිබෙනවා නම් ඒක මගේ සිත තුල නේද තියෙන්නේ. ඒ ඇති තුළ ඇතිවන ඡන්ද රාගය නිසා මන්ට කොයිතරම් දුකක්ද, ගැහැටක්ද, පීඩාවක්ද, කරදරයක්ද විඳින්නට සිදු වී තියෙන්නේ. බාහිර රූප ගැන ඊළඟට කල්පනා. මේ බාහිර රූප කෙරෙහි යම් කිසි ඡන්ද රාගයක් ඇති වුණා නම් ඒ නිසා මං කොයිතරම්නම් දුකකට, පීඩාවකටපත් වුණාද, ඉදිරියටපත් වෙනවද? මේ ඡන්ද රාගයේ බාහිර රූප කෙරෙන් අයින් කරගත්තා නම් මේ ප්‍රශ්න මොනවත් නෑ. ඔක්කොම පැටලිලි ප්‍රශ්න ඔක්කොම මේ ඡන්ද රාගය තුල ජනිත වෙලා තියෙන්නේ. ඒකෙන් ඇති කර දෙන්නේ. මේක අයින් කළා නම් මගේ දුව වුණත් එකයි, මගේ පුතා වුණත් එකයි, මගේ අහවලා වුණත් එකයි, මෙයා වුණත් එකයි, අයා වුණත් එකයි. ඒක එතකොට මේ උපාදානයේ හිතින් ගිලිහි යනවා. හරියට බල විමස භාවනා කළොත් සමාධි සිතකින් රූපස්කන්ධය අරමුණු කරගෙන. එහි මම එක්සිටිනවාද? මම කියන්නේ රූපස්කන්ධයද කියලායි විමසන්නේ. මේ ඡන්ද රාගයේ මේ උපාදානයේ ඇතිවීම නිසා මට කොයිතරම්නම් දුකක් අනාගතයේදී විඳින්න සිදු වෙනවද? සංසාරේ ගමන් කරන්න සිදු වෙනවා. මෙතෙක් කල සංසාරයට ගමන් කරමින් මේ දුක් අනුභව කර පැමිණි මේවා අල්ලාගත් නිසා මං යන්නේ නිවන් යන්නට නම් මේවා අතහැරීමක් නේද කළ යුත්තේ. මේවා අල්ලා ගැනීම එම නිසා කොයිතරම්නම් මෝඩකමක්ද කියන එක අවබෝධ වෙන්න ඕන. මේ පොත්වලින් තිබුණට ওই අවබෝධ හිත තුළ ඇති කර ගන්නට බෑ. ඒක සංඥාවකට සීමා වෙනවා. රූපස්කන්ධය උපාදාන කළ යුතු ධර්මයක් නෙවෙයි. ඒක උපාදාන කරනවා නම් මෝඩකමක් කියලා මට කියන්නට පුළුවන්. පොතක ලියන්නට පුළුවන්. ඒක කියවලා මේ අයට තේරුම් ගන්නට පුළුවන්. ඒ තේරුම් ගැනීම, ඒ අවබෝධය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. රූපස්කන්ධයේ තියෙන චන්දරාගය නැති කිරීමට තමාගේ සිත තුළින්ම ජනිත වන්නට ඕනේ. මේ රූපස්කන්ධයේ කෙරෙහි යම් කිසි උපාදානයක් පවතිනවා නම් ඒ උපාදානයේ තුලින් ඒකාන්ත වශයෙන්ම මට සිදුවන්නේ අයහපතක්මයි. ඒ උපාදානයේ ඇත්ත වශයෙන්ම මහා මෝඩකමක්. නුවණින් බලනකොට ඒක පේන්නේ මහා මෝඩකමක් වශයෙන්. මෙතෙක්කල් මම මේ මෝඩකම දැක්කේ නැහැ නේද කියනකොට ඒ මෝඩකමට එතන සිටින්නට හැකියාවක් නැති වියා. මේ විදිහට රූපස්කන්ධයේ දැස බලනවා. ඊළඟට වේදනාස්කන්ධය ඊළඟට ගන්න. දැන් මම කියන්නේ රූපස්කන්ධයේද කියන එකට පිළිතුරක් ලැබෙනවා මෙහිදී. තමාටම බුදුහාමුදුරුවෝ කිව්වත් එකයි නොකියවත් එකයි. පොත්වල තිබුණත් එකයි නොකියවත් එකයි. තමාටම තමා විසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධයක් ලබා දෙනවා. මේ මම කියන්නේ කවුද කියන එක විමසා බලනකොට රූපස්කන්ධය මමද කියන එක ගැන. දැන් වේදනාස්කන්ධය ගන්න. වේදනාස්කන්ධයේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුනටම හේතු වෙන ධර්මයක්. මේ වේදනාවත් වෙනම ධර්මයක්. ඒක පිළිබඳ තියෙන චන්දරාගයේ උපාදානයේ තවත් ධර්මයක් කියලා අර කලින් අපි කියවනේ. එම නිසා මේ වේදනාව චන්දරාගය කියන දෙක උපාදානයේ කියන නැත්තම් ඒ කොටස් දෙක වෙන් කරන්නට ඕන. මේ වේදනාව ඇතිවන්නේ කොහොමද? මට ඕන විදිහට මේ වේදනාව ඇති වෙනවද? එහෙම නැත්නම් වේදනාව හේතුන් අනුව ඇතිවිලා නැතිලා යනවද? මට ඕන විදිහට වේදනාව තබා ගන්නට පුළුවන්ද? මෙතෙක් වේලා මේ වේදනාව පවතිවා කියලා.
මට ඕනෑ විදිහට වේදනාව නැති කරගන්නට පුළුවන්. උදාහරණ වශයෙන් ශාරීරික දුක් වේදනාවක් කියමු. දැන් එක සෙනෙන් මට මේ දුක් වේදනාව නැති කරගන්නට ඕන. ඒක කරන්නට පුළුවන්ද? දුක් වේදනාව තුළ මම ඉන්නවා. මම දුක් වේදනාවද නැත්නම් කියලා විමසලා බලන්න. මේ වේදනාව කෙරෙහි ඇලීමක් චන්දරාගයක් තිබිච්ච නිසා තමයි මෙතෙක් මේ සංසාරේ ගැට ගැසි එන්නේ. මේ දුක් අනුභව කරන්නේ ඒ නිසා. ඒ නිසා වේදනාවෙන් චන්දරාගය අයින් කරන්නට දැනගන්නට ඊට පස්සේ. විශේෂයෙන්ම භාවනාවේ දියුණුව අය මෙතන සිටිනවා. ඒ අයට පුළුවන් තමාගේ රූපස්කන්ධය හිතට නොඇටහි තියෙන විදිහට කියන්නේ අහසේ සිට පාවෙන්නක් බඳ තත්ත්වයට සිතපත් කරගන්න. ඒ අයට පුළුවන් ශරීරයේම ඕනෑම කොටසක් එලෙසින් පවත්වන්න. අපි හිතමු බෙල්ලෙන් උඩ හිස විතරක් නොපෙනී තබා ගන්නට පුළුවන්. තමාගේ හිතට ඒ හිස සම්පූර්ණයෙන්ම වැටෙන්නේ නැහැ. හිසෙන් පහළ කොටස පමණක් වැටෙනවා. මෙන්න මේ අයට කරන්නට පුළුවන්. විශේෂයෙන් මේ අය කරන්න මේක සුඛ වේදනාවක් හෝ කවර වේදනාවක් අරගෙන ඒ වේදනාව හොඳයි කියලා ඒක ඡන්දයෙන් රාගයෙන් අල්ලගන්න. ඒක තුලින් කැමැත්තක්, ඒක තුලින් සතුටක්, වින්දනයක් ඇති වෙන ආකාරය දකින්න. ඒ දැක සිටින ගමන්ම බෙල්ලෙන් ඉහළ කොටස හිස සම්පූර්ණයෙන්ම නොපෙනී යන විදිහට කටයුතු කරන්න. ඒ කියන්නේ අර මුළු ශරීරයේම නොපෙනී යනවට වඩා බෙල්ලෙන් උඩ කොටස පමණ නොපෙනී යන විදිහට භාවනාව කරන්න. ඒක පාට උනත් ඒක කරන්න පුළුවන් කෙනෙක්. එතකොටම පේනවා කෙනෙකුට අර කලින් රස විඳින්දා හිටපු වේදනාව අනේ දැනීම මාත්‍රයක් නේ. අර උපාදානයේ මේ මොළයේ මතින් ක්‍රියාත්මක වන ධර්මයක් හදවත තුලින් වෙන එකක් නෙවෙයි. ඒකයි ඒක එහෙම වෙන්නේ. ඉතින් මේ හිස කොටස සම්පූර්ණයෙන් හිතට නොඇටි යනකොටම අර කලින් ආස්වාද කර තිබුණු වේදනාවක් පවතිනවා. ඒකේ කිසිම සුඛයක් නැහැ. මේක මහා දුකක් නේ. මේක දැනීම මාත්‍රයක්. අනේ මේකට මොකටද මං මේ අල්ලගෙන හිටියේ මේ අවබෝධය නැති නිසා නේද? මේ தත්ත්වය පැහැදිලිව කෙනෙකුට අත්දකින්නට පුළුවන්. භාවනාව දියුණු කරලා තියෙනවා නම් රූපස්කන්ධය සිතට නොඇටි තබා ගන්නට පුළුවන් ශක්තියක් තියෙනවා. විශේෂයෙන්ම තමාගේ එක රූප කොටස් තමාට කැමති රූප කොටසක් හිතට නොඇටි තබා ගැනීමට පුළුවන් ශක්තිය ඇති කෙනෙකුට පමණක් මේක පහසුවෙන් කරන්නට පුළුවන්. මෙහිදී වේදනානුපාදාන ස්කන්ධය කියන කතාවේ වැරද්දක් පේනවා. ඊට අමතරව මේ වේදනාව කෙරෙහි උපාදානයක් නැත්නම් එහෙම වේදනාවේ කිසිම ඇලෙන්නට සතුටු වෙන්නට දෙයක් නැහැ. මේක විඳීම් මාත්‍රයක් පමණක් නේද කියන අවබෝධය ඇති වෙනවා. අනේ මෙතෙක්කල් මේ වේදනාව මම අල්ලාගෙන දැඟලුවා. නොඑක ආකාර සංස්කාර ජනිත කරගත්ත කොයිතරම්නම් මෝඩ ක්‍රියාවලියක්ද මේකලේ. මේක මා විසින් මම ඇති කරගත්තු ධර්මයක් නේද කියන අවබෝධය ඉදී ඇති වෙනවා. ඒක කරගන්නට බැරි අය මේ වේදනාව මමද කිය විමසා බලන්න. වේදනාව ඇති වෙන හේතුව බලන්න, නැති වෙන හේතුව බලන්න. තමාට ඕන විදිහට වේදනාව ඇති කරගන්නට පුළුවන්ද, නැති කරගන්නට පුළුවන්ද, පවත්වාගෙන යන්නට පුළුවන්ද? වේදනාව පාඩියේ වේදනාව ඇති නැති යනවද නැද්ද? ඒක බලන්න. ඊට පස්සේ මේ වේදනාව කෙරෙහි තමාගේ ඡන්දයක් රාගයක් තිබුණත් නොතිබුණත් මේ වේදනාව හේතුන් එනකොට ඇති වෙනව නේද? හේතුන් නැති වෙනකොට නැති වෙනව නේද? තමාගේ චන්දරාගේ ඒකට කිසිම බලපෑමක් කරන්නේ මේ தත්ත්වය ඇති වෙනකොට වේදනාව තුල මම සිටිනවාද කියන හැඟීම අවබෝධයේ පෙනේවි. වේදනා භික්ඛවේ අනත්තා වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, අනාත්ම නෙවෙයි කියලා සංඥා ඇලවීමක් නෙවෙයි මෙතන කරන්නේ. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් හද තුලින් මතු කර ගැනීමයි මෙතෙන්දී සිදුවන්නේ. ඊට පස්සේ කියන කතාව ඊට වැඩිය ටිකක් ගැඹුරුයි. සංඥා ස්කන්ධේ නැත්තම් සංයෝපාදාන ස්කන්ධේ. මෙතෙන්දිත් අපිට සම්ප්‍රදායෙන් පිටපණින්නට වෙනවා. මේ අභිධර්ම වල උගන්වනවා මේ සංඥාව කියලා පරමාර්ථ ධර්මයක් තියෙනවා කියලා. ඒක වැරදි. සංඥාව කියලා කිසිම ධර්මයක් ලෝකේ නැහැ. ඒකයි අපි සම්ප්‍රදායෙන් පිටපණින්න වෙනවා කියන්නේ. සංඥාව කියන්නේ අප සිතින්ම ඇති කරගත් ධර්මයක්. සත්‍ය ධර්මයක් නෙවෙයි. අපේ සිතින්ම අපම ඇති කරගත්තු ධර්මයක්. මම උදාහරණයක් කියන්නම්. කලින් හිටපුවා මම මේ ආරණ්‍ය හිටියා. මේ කුටිය ළඟ වැඩ කරන මිනිහෙක් ආවා. මිනිහා පොළොව කොටනකොට තන්නේ කර කහ කෑල්ල දෙකට කැඩුවා වගේ සර්පෙක් හිටියා. ටිකක් ලොකුයි. තන්නේ කර කහ පාට. විවිධ සර්පයෝ අපි දැකලා තියෙනවා. මේ මිනිස්සයා මට මේක පෙන්වුවා.
මේක අපේ මංක කහපොළගේ කිට් වෙන්න එපා කියලා මට කියවුණා. ඒ මිනිහා ගිහිල්ලා හැමතැනම කියනවා කහපොළගෙත් දැක්කා. තුමාණෙකට විතර පස්සේ මටමත් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම කහපොළගෙත් දැක්කනේ. ඒ මිනිහා දන්නේ නැහැ කහපොළඟ කියන වචනේ සංඥාව මා දැන් මෙයාට කියලා. අපි එහෙම වචනයක් කලින් නැහැ. අප ඒක ඒ වෙලාවේ කිව්වා ඒක ඉතින් එතනම ප්‍රචලිත වෙලා ගියා. ඉතින් කහපොළඟා කියලා ඔන්න සංඥාවක් ඇති වෙන හැම එකක් අපි සිතින් ඇති කරගත්තේ. එහෙම සංඥාවක් නැහැ. සිත තුළින් ඇති කරගත්තු ධර්ම මේ ලෝකේ හොඳයි කියන සංඥාව, නරකයි කියන සංඥාව, ලස්සනයි කියන සංඥාව මේ හැම එකක්ම සිතින් ඇති කරගත්තු ධර්ම විනා සත්‍ය වශයෙන් පවතින ධර්ම නෙවෙයි. ඔය පරමාර්ථ ධර්මේ අයින් කරන්න ඕනේ. අයින් කරන්නට බැරි නම් සංඥා නිරෝධය දකින්නටත් බැහැ. සංඥා නිරෝධය අත්දකින්නට පුළුවන්. එම නිසා මේ සංඥාව අපි සිතින්ම ඇති කරගත්ත ධර්මයක් කියන එක අවබෝධ කරගන්න. බුදුහාමුදුරු මේ ලස්සන කතාව මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ ඔම එක තැනක සූත්‍රයක දේශනා කළා වෝහාරපක්ඛහං වික්ඛවේ සංඥං වදාරණ. මේ කියන්නේ ව්‍යවහාර මාත්‍රයක් මහණෙනි මම සංඥාව කියන්නේ. වෝහාරපක්ඛහං වික්ඛවේ සංඥං වදාරණ. ව්‍යවහාරයෙන් කියන දෙයක් පමණයි සංඥාව කියන්නේ. යතහ තම් පජානාති තතහ වෝහරති කියලා තියපදා. යම් යම් ආකාරයෙන් අපි දැක්නවනම් ඒ ආකාරයෙන් හඳුනා ගන්න. දකින ආකාරය විවිධ වෙනකොට හඳුනා ගන්න ආකාරات විවිධ වෙනවා. එකම දේ 10 දෙනෙක් 10 ආකාරයකට සංඥා ඇති කර ගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන්. සංඥාව එම නිසා සත්‍ය වශයෙන් නැති ධර්මයක් අප විසින්ම අපම ඇති කර ගන්න ලබන ධර්මයක් කියලා හිතන්නට ඕන. කේශාවලට කේශා කියන සංඥාව හිතින් දාගන්න එක. අපි ඊටම ශරීරයේ එක කොටසක් ගන්න. ලෝමා කිව්වොත් ලොම් වලට සංඥාවක් අපි සිතින්ම අන්තර කරගෙන තියෙනවා. මේ සංඥාව අපේ හිතේ තියෙන ධර්මයක් විනා අර ලොම් ගස් වල ඇති දෙයක් නෙවෙයි. මස්නහර ඇට මිදුළු ඔය හැම එකක්මත් මෙහෙමයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥාත් වලසයි. කවර සංඥාවක් වුණත් සිතින්ම ඇති කරගත්තු ධර්මයක් විනා සත්‍ය ධර්මයක් නෙවෙයි. සිතින්ම අප විසින්ම මවාගත්තු ධර්මයක්. ඒක අවබෝධ වන්නට ඕන. ඊට පස්සේ මේ සංඥාවයි උපාදාන කරන්නේ. අල්ලා ගන්නවා. දැඩි කොට අල්ලා ගන්නවා. නැත්නම් ඡන්දේසියුම් ඡන්දයෙන් රාගයෙන් බැඳෙනවා. ඒ ඡන්ද රාගය මොකද්ද? සිත තුළ තියෙන සියුම් සංස්කාර මාත්‍රයක්. සිතීලි මාත්‍රයක්. සංඥාවක් තමා විසින් ඇති කරගත්තා. ඒක කෙරේ යම් කිසි උපාදානයක් තියෙනවා නම් ඒ උපාදානයත් කවුද ඇති කරන්නේ? තමා විසින් ඇති කරගත්. මේ මෝඩකම අපි දකින්නට ඕනේ. සංඤ්ඤූපාදාන ස්කන්ධය තුල විද්‍යමාන වන අවිද්‍යාව මෙහිදී පෙනෙන්නේ. තේරුණාද? එම නිසා මෙන්න සංඥා ස්කන්ධය මා විසින් ඇති කරගත්තා. මෙන්න ඒකට තියෙන චන්දරාගය ඒකත් මා විසින් ඇති කරගත්තා. මෙහිදී මෙන්න මේ කතාව හොඳට ක්‍රියාත්මක කරලා බලන්න. ඊටා ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. මේ සංඥා කිසිවක් නැත්තම් මේ ලෝකේ කිසිම දෙයක කිසිම වටිනාකමක් නැහැ. මේ සංඥා කිසිවක් නැත්නම් මේ ලෝකේ කිසිම දෙයක කිසිම වටිනාකමක් නැහැ. මේ සංඥා දැමීම තුළින් තමයි සෑම අගීමක්ම නිර්ණය කිරීමක්ම සිදුවන්නේ. මේක හරියටම අවබෝධ වුණා. සංඥා ස්කන්ධයට සිත තුළ සිටින්නට තැනක් නැති වී යනවා. සංඥා නිරුද්ධ වී යනවා. සියලුම සංඥා. තේරුණාද? මෙන්න මේ தත්ත්වය අවබෝධ කරගන්න බලන්න. මේ සංඥා ස්කන්ධය තුළද මම ඉන්නේ මං කියලා බලන්න. මම කියන්නේ මේ සංඥා ස්කන්ධයද කියා විමසා බලන්න. සංඥාව ඇති වෙන්නේ කොහොමද? සංඥාව නැති වෙන්නේ කොහොමද? මේ සංඥා ස්කන්ධය මම මගේ කියලා අපි මෙහෙම ගන්නකොට මේවා ඡන්දයෙන් රාගයෙන් බැඳෙනකොට මේ සංඥා ස්කන්ධය මෙලෙසින් නිරුද්ධ වී ගියාම හොඳයි මේ දක්වා අපි කියවි මම කියන්නේ කවුද කියලා විමර්ශනය බලන ආකාරය පිළිබඳ සංඥා ස්කන්ධය දක්වා කරුණු කිහිපයක්. එතකොට මම සංඥා ස්කන්ධය තුල උපාදානයක් ඇද්ද? ඒ උපාදානයේ සිදුවන්නේ කොහොමද? මේ ආදී කරුණු විමසා බැලිය යුතු වෙනවා. ඊට පස්ව සංඛාර උපාදාන ස්කන්ධයටත් දෙසින්ම කටයුතු කරන්නට ඕන. මේ මම කවුද? සංඛාර උපාදාන ස්කන්ධයද මම කියන්නේ. සංඛාර උපාදාන ස්කන්ධ කියන්නේ රූප වේදනා රූප පිළිබඳ, ශබ්ද පිළිබඳ, ගන්ධ සුවඳ පිළිබඳ ආදී අරමුණු පිළිබඳ ඇති වෙන සිතවිලි.
රූප සංචේතන ආදී. මේ සිතවිලි කොහොමද ඇතිවන්නේ? තමාට ඕන විදිහට ඇති වෙනවද? තමාට ඕන විදිහට පවතිනවද? නැත්නම් ඇති වුණු ගමන්ම නැති වී යනවද? සිතවිලි ඇති වෙන එක කොයිතරම්නම් හිතට දුකක්. මේ සිතවිලි නැතිව සිටිනවා නම් ඔය සිත සමාධිමත් කරලා සිතේ කිසිම සිතවිල්ලක් නැති කෙනෙකුට තේරෙනවා ඇති. හිතට සිතවිලි එන එක කොයිතරම්නම් බරක්ද, කොයිතරම්නම් ගෝරාරික භාවයක්ද, කොයිතරම්නම් දුකක්ද කියලා. මේ සිතවිලි සංස්කාර ගලා යන එක ඇත්ත වශයෙන්ම අවිද්‍යාව තුලින්මයි සිදුවන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා එලෙසින් වදාළ බුදුරජාණන් වහන්සේ එම නිසා මේක දුකක් බව දන්නේ නැතිකම නිසාම සිත තුළින් නොයෙක් සිතවිලි ගලනවා. මේක හරියට දුකක් කියලා අවබෝධ වෙනවා නම්, අවබෝධ වෙලා තියෙනවා නම්, ඒ තුළින් අවිද්‍යාව නිරුද්ධ වුණා නම් ඊට පස්සෙ කවදාවත් ඔහුගේ సంతානය තුළ පිරිනුවම් මංචකයේ දක්වාම අනවශ්‍ය සිතවිලි ගලන්නේ. අවශ්‍ය නම් සිතන්නට පුළුවන්. එම නිසා මේ සිතවිලි කොහොමද ඇතිවන්නේ? හේතුන්ට අනුව ඇතිවන්නේ මොන හේතුද? තමාගේ විශේෂීලා වශීලා පවතිනවාද? කොයිතරම්නම් දුකක්ද? මේ සංස්කාර මෙලෙසින් ජනිත වීම නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, ප්‍රතිසන්දේ ඥානේ නැවත නැවත ඇති වෙනවා. සංසාරේ ගමන් කරන්නට සිදු වෙනවා. එම නිසා මේ සංස්කාර ගලා යාම ඒකාන්ත වශයෙන්ම දුක ඇති කර දෙන හේතුවක්. මේ සංස්කාර ඇතිවීමත් ඒකාන්ත වශයෙන්ම දුකක්. මේක පිළිබඳ ඡන්දයක්, රාගයක්, උපාදානයක් තියෙනවනේ ඒකත් සිත තුළම පහළ වෙන චිත්ත සංස්කාර මාත්‍රයක්. මේ සංස්කාර ධර්ම මෙලෙසින් ඇති වෙනවා, මෙලෙසින් පවතිනවා, මෙලෙසින් නැති වෙනවා. ඒකේ උපාදානයේ තිබුණත් එලෙසයි, නොතිබුණත් එලෙසයි. මේ සංඛාර උපාදානස්කන්ධයේද මම. ඒකට මම කියලා කියන්නට පුළුවන්. මේ විදිහට විමසා බලන්නට ඕන. යම් මේකින් මේ සංඛාර උපාදානස්කන්ධය කෙරෙහි පේන මගේ මේ ඇලීම කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරගත්තා නම් මට කොයිතරම්නම් සහනයක් ලැබෙනවද? ඒකත් කල්පනා කරන්න. මේ විදිහටම විඥාන උපාදානස්කන්ධයටත් පිළිපදින්නට ඕන. විඥාන හයක් තියෙනවා මේ අය දන්නවා. චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියලා. ඒ විඥාන හයම එකක් අරගෙන බලනවා. මේ චක්කු විඥානය මමද? සෝත විඥානය මමද? ගාන ජීවා කාය මනෝ කියන විඥාන මමද? විමර්ශන. ඇහැට රූපයක් ගැටෙනවා, ඔන්න චක්කු විඥානය ඇති වෙනවා. රූපය නිරුද්ධ වෙනකොට චක්කු විඥානය නැති වෙනවා. කනට ශබ්දයක් ඇහෙනවා, සෝත විඥානය ඇති වෙනවා. ශබ්දේ නැති වෙනකොටම සෝත විඥානය නිරුද්ධ වෙ යනවා. මේ මම මෙලෙසින් ඇති වෙනවා, මම මෙලෙසින් නැති වෙනවා. මේ විඥානස්කන්ධය මම කියලා, මගේ කියලා ගන්නේ විඥානස්කන්ධේ කුමක්ද? විඥානස්කන්ධයේද නැත්නම් මම කියන එක විමසනකොට පිළිතුරක් ලැබෙනවා. මේ විඥානස්කන්ධේ ඇයි අපි උපාදාන කළේ? ඒ විඥානස්කන්ධය උපාදාන කළේ අර කලින් කී විදිහට සංඛාරයක් තුළින්, චිත්ත සංස්කාරයක් තුළින්. ඒක සිත තුළින් පහළ වී ඇති වී නැති වී යන සිතවිලි මාත්‍රයක් පමණක් නේද? මොනවද මේකේ තියෙන්නේ? මේ தත්ත්වය හරියට මේ පංචස්කන්ධයේ විමසා මෙලෙස බැලුවාට පසුව අතේ තියෙන ඇඟිලි පහ ඈඩ් කරන්නට පුළුවන් අපිට. අන්න එලෙසින් සිතින්ම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහ පස් පැත්තකට අයින් කරන්න. එතකොට ඒ පහ හැර තව මමෙක් ඉන්නවද කියලා බලන්න. මම කියන්නේ කවුද? මෙහිදී එක්කෝ ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. කිසිවක් නැති ශූන්‍යතාවයකට. මේ ශූන්‍යතාවයට සිතපත් වුණාට පස්සේ මේ ශූන්‍යතාවයද මම කියන්නේ කියලා බලන්න. දැන් මම කවුද කියලා හිතන්නේ? මේ ශූන්‍යතාවයද මම කියලා බලන්න. අන්න එතෙන්දී නිර්වාණ ධාතුව සිතට අනුමුණු වෙනවා. එහෙම නැත්නම් මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය මෙලෙසින් ඈත් කළාට පසුව සියුම් දැනීම් මාත්‍රයක් පමණක් ශේෂ වෙනවා. මොකක්වත් නැති නිකන් ඔහෙ දැනෙන ගතියක් හිතේ පවතින එච්චරයි. ශූන්‍යතාවයකුත් නැහැ, නිවනකුත් නැහැ, මොකුත් නැහැ. නිකන් ඔහෙ දැනෙන ගතියක් පවතිනවා. නිින්ද ගිහිල්ලත් නැහැ, නිින්දට නොගිහිල්ලත් නැහැ.
නිින්ද ගියා වගේ නෙවෙයි. නිකම් අවදිමත් දැනීම මාත්‍රයක් පවණක් පවතින. මේ අවස්ථා දෙකෙන් කවරක් උද්ගත වුණත් ඊළඟට මේ කොටස ඊ타ත්ම නුවණින් සමාධියෙන් යුතුව කරන්නට ඕන. ඇයි අපි මේ කාමෝපාදාන ආදී වශයෙන් කරපු තණ්හා දිට්ඨිමාන ආදී නැත්තම් මේ පංච උපාදානස්කන්ධය උපාදාන කළේ? මේක හොඳට අහලා ක්‍රියාත්මක කරන්නට ඕන. අපි මේ උපාදාන කළේ මොනවද? රූපස්කන්ධේ මහා දුක්ගුලියක්. වේදනාස්කන්ධේ මහා දුක්ඛ පිණ්ඩයක්. සංඥා සංඛාර විඥාන ඒකාන්ත දුක්. සබ්බේ සංඛාරා භික්ඛවේ දුක්ඛා. මේ ලෝකේ යන්තා සංස්කාර ධර්ම තියෙනවා නම් ඒ ඔක්කොම සංස්කාර ධර්ම මහණෙනි දුක. මහා තදට රත් වෙච්ච යකඩයක් තියෙනවා නම් අපි ඒක රත් වෙලා තියෙන බව දන්නවා නම් ඒක අපි අල්ලන්නට යන්නේ නැහැ. බදා ගන්නට යන්නේ නැහැ. මොකද පිච්චෙන බව දන්නවා. ඒකේ අර ගින්දර පාටට රත් වෙලා නැත්තම් සමහරට අල්ලන්නට පුළුවන්. ණයෙක් හොඳට දෂ්ට කරපුවාම ඒකෙන් වෙන අහේනිය දන්නවනම් ණයාගේ බඳ හරියෙන් අල්ලගෙන ඕක අල්ලලා පොඩි කරන්නට අර මේවා යන්නේ නැහැ. මොකද එයාගෙන් වෙන අයහපත දන්නවා. ඒවා නොදන්න කෙනෙක් නම් එහෙම කරන්නට පුළුවන් පුංචි දරුවෙක් වෙන්න. මේ සංඛාර මෙලෙසින් උපාදාන කළේ ඇයි? මේක මහා දුක්ගුලියක් නේ. දුක්ඛේ අඥානං කියන අවබෝධය මෙතෙන්දී එනවා. දුක පිළිබඳ අවබෝධයක් නැහැ, දුක පිළිබඳ ඥානයක් නැහැ. ඒ ඥානය නැති නිසායි උපාදානය සිදුුනේ. මේ දුක්ඛේ අඥානං කියන අවබෝධයේ සිත තුළින් පහළ වෙනකොට දුක්ඛේ ඥානං කියන එකත් යටින්ම ඇති වෙනවා. ඊට පස්ව තව බලනවා ඇයි මේ තවත් අනං උපාදාන කරන්නේ? කාමෝපාදාන උනත් කමන්නේ, ditthi hari සීලබ්බත hari මොන උනත් කමන්නේ, තණ්හා ditthi මාන උනත් කමන්නේ, පංච උපාදාන ස්කන්ධය උනත් කමන්නේ. ඇයි මේ උපාදාන සිදු කරන්නේ? මේ උපාදාන කිරීම තුළින් උපාදාන කරපු විගසම චන්දරාගයක් ඇති කරගත්තු විගසම සිතට බරක්, දුකක්, වෙහෙසක්, කරදරයක්. ditta ධම්මික වශයෙන් මේ ජීවිතේදීත් මහා දුක් අපි අත්දකින්නට සිදු වෙන උපාදානේ තියෙනකම්. මේ උපාදානයේ චන්දරාගයේ තිබෙන නිසාම සංසාරේ නොඑක් දුක් විඳ විඳා සංසාර දුකින් දුකටම අපිපත් වුණා. සංසාර දුක් විඳා. අනාගතෙත් මේ උපාදානයේ තිබෙන තාක්කල් දුකක්මයි විඳින්නට සිදුවන්නේ. එහෙමනම් මේ උපාදාන කරන්නේ කුමක් නිසාද? දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් නැතිකම. මෙන්න මෙහිදී ඒ දුක්ඛ සමුදය අඥානං කියන தත්ත්වය හද තුලින් මතුවී එනකොට දුක්ඛ සමුදය පිළිබඳ ඥානයක් හද තුලින්ම මතුවෙනවා. මේට පස්සේ කියන කාරණා ඊටත් වැඩිය ගැඹුරයි. ඇයි අපි මේ උපාදාන කරන්නේ? රූපස්කන්ධයයි නාමස්කන්ධයයි උපාදාන කරන්නේ කොයි ආකාරයෙන් දේශනා කළත් කීවයි. වෙන දෙයක් නෙවෙයි. රූපස්කන්ධයේ මොහොතින් මොහොත සෑම ශ්‍රණයක් පාසාම නිරුද්ධ වෙවි යනවා, ගෙවි ගෙවි ශේවි යනවා. නාමස්කන්ධයත් එකම ශ්‍රණයක්වත් පවතින්නේ සෑම ශ්‍රණයක් පාසාම ඇති නැති යනවා. මේ ආයත මා කලින් කියපු උපමාවක් කියන්න. අර පැයට 50ක 60ක විතර වේගෙන් හමන සුළඟක් දෑත බදලා අල්ලන්නට උත්සාහ කරනවා. බදා ගන්නට උත්සාහ කරනවා. අත් දෙක අල්ලලා කිට්ටු කරන්නට ඉස්සෙල්ලා එතෙන්නට පැමිණි සුළඟ හුඟක් ඈතට ගිහිල්ලා. අල්ලන්නට හැකියකමකුත් නැහැ, අල්ලන්නට දෙයක්වත් නැහැ එතන. මේ පංචස්කන්ධය උපාදාන කරන තත්ත්වයක් ඔන්න ওই වගේමයි. කිසිම වෙනසක් නැහැ. අල්ලන්නට දෙයක්වත් නැහැ, අල්ලන්නට හැකියකමකුත් නැහැ. උපාදාන කරන්නේ නැත්නම් චන්ද්‍රාගය ඇති කරගන්නේ ඔන්න ওই தත්ත්වේ නොදන්නාකම නිසා. මේ නාමස්කන්ධයේ සනයස්සනයක් පාසා වේගෙන් ගිවි යන නිරුද්ධ විවි යන මේක කෙරෙහි පවතින චන්දරාගය, ඇලීම, තියුම් කැමැත්ත, නැත්නම් අපි හිතමු පොත්වල කියන හැටියට දැඩි ග්‍රහණය, උපාදානය, ආදානය. ඒකත් සිත තුළම ඇති වෙන චිත්ත සංස්කාරයක්. මොකද්ද උපාදාන කරන්නේ? වර්තමාන ශනයේ පවත්නා නාම රූපයක් පමණයි උපාදාන කරන්නේ. වර්තමාන ශනයේ පවත්නාම නාමස්කන්ධයකි. අනාගතයේ ගැන හිතලා හරි අතීතයේ ගැන හිතලා හරි උපාදානයක් කරනවා නම් ඒක සිදුවන්නේ වර්තමාන ශනේ. වර්තමාන සංඥාවයි උපාදාන කරන්නේ ඒ අවස්ථාවේ. මිනිසා
යම් කිසි උපාදානයක් සිදු වෙනවා නම් ඒක සිදුවන්නේ වර්තමානික වශයෙන් පවත්නා නාම රූප ධර්මයක්. වර්තමාන වශයෙන්ම පවත්නා සංස්කාරයකින් චිත්ත සංස්කාරයකින් ඒකත් නාම ධර්මයක්. මේ සියලුම නාම ධර්ම අන්නේ එක ශ්‍රණයක්වත් පවතින්නේ නැතුව නිරුද්ධ වෙවි යනවානේ. එහෙමනම් ඇයි උපාදාන කරන්නේ? නිරෝධේ අඥාන. මේ தත්ත්වය හරියටම අවබෝධ වුණොත් ඇත්ත වශයෙන් මෙහිදී නිවන සිතට අරමුණු වෙනවා. මේ පින්වත් අයට මේ தත්ත්වය තුළින් නිවන අරමුණු වුණත් නොඋනත් මේ විදිහට පංචස්කන්ධයේ විමසීම සහ බැලීම තුළින් යම්කිසි සම්මස්ත්‍ර ඥානයක් ඇති වෙනවා. ඒ සම්මස්ත්‍ර ඥානයේ බොහෝ දුරට උපකාර වෙනවා නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට. එම නිසා මේ සම්මස්ත්‍ර ඥානය හෝ ඇති කරගෙන ඊට පසුව පංචස්කන්ධයේම ඇති වේති නැති යන හැටිම බලා සිටින්නට ඕන. ඒකයි කළ යුත්තේ. මෙන්න මේන් පසුව තවත් දෙයක් කරන්නට තියෙනවා. අපි කියුවා උපාදාන කියන්නේ තණ්හා දිට්ඨි මානය කියලා. දැන් නිරෝධේ අඥානං තුලින් නිරෝධේ අඥානං කියන අවබෝධය ඇති වෙනකොට නිරෝධයේ හිතට මතුවලා පේනවා. මෙහිදී බලනවා තණ්හාවට මොකද දැන් සිදු වෙලා තියෙන්නේ කියලා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධ බුදුහාමුදුරුවෝ වදාළා. මේ தත්ත්වයේ ඉහළම වශයෙන් කියන අවස්ථාව පහළට අත්දකින්නට බෑ. මේ මං කියවනේ උපාදාන නිරෝධයේ සෑම මාර්ගඵලයක්ම අපේක්ෂා කරන අය විසින් වැඩි යුතු එකක් කියන්නේ. මේ ඉහළම தත්ත්වයක් අපි කතා කරන්නේ. එතකොට මේ දෙසම හිත අර හිතින්ම බලනකොට දුක්ඛ නිරෝධේ අඥානං කියන தත්ත්වයෙන් පසු ඇති වෙන සිතේ தත්ත්වයේ දෙස සිතින් බලලා තණ්හාව මෙහි තියෙනවද කියලා විමසනවා. ඒ සිතින් බලනකොට මේ විශ්වයේ යන්තා සංස්කාර තියෙනවා නම් ඒ කිසිම සංස්කාරයක් කෙරෙහි තණ්හාවක් නැති බව අවබෝධ වෙනවා. 60 පොලක තණ්හාව උපදිනවා නම් ඒ කිසිම 60 පොලේ එකම තැනකවත් තණ්හාව නැහැ. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන පාඨය හදවතට මතුවන්නට පුළුවන්. අනේ ඡන්දේ සාමිකද්ද තණ්හාව සම්පූර්ණයෙන්ම ඈත් වෙලා අනාලයෝ ආලයත් ඈත් වෙලා යෝතස්සායව තණ්හා යසේස විරාග නිරෝධෝ සම්පූර්ණයෙන්ම ශේෂ නැතුව මේ දැන් නිරුද්ධ වෙලා. ඡාගෝ අතහැරී ගොස් පටිනිස්සග්ගෝ සම්පූර්ණයෙන්ම ගිලිහි ගොස්. මෙහෙම හිතටම අවබෝධ වේ. එහෙමනම් මාගේ සිත තුළ කාමෝපාදානයක් දැන් හෝ කියන එක පැහැදිලිවම පෙනේ. තණ්හාව නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ වෙලා. ඊළඟට බලනවා දික්තිමාන කියන එක. තණ්හා දික්තිමාන නෙමෙයි උපාදාන කියන්නේ වෙන දෙයක් නෙවෙයි. දික්තිය මොකද්ද? මානය මොකද්ද? මේ කැලේ හරියම වැදගත් හා ගන්න ඕනේ. හොඳට ක්‍රියාත්මක කරන්නට ඕන. දික්තියයි මානයයි දෙකම එකම ධර්මයක්. අර මා දික්තිමාන කියලා කලින් විස්තර කළාට මෙතෙන් දෙනකොට එකම ධර්මයක් බවට පත් වෙනවා. මොකද්ද? මම කියලා කෙනෙක් සිටී කියන හැඟීම මත අස්මිමානයේ මත තණ්හා දිට්ඨි රඳා පවතී. අස්මිමානයේ ගිලිහේ ගියාම තණ්හා දිට්ඨි මොකක්වත් නැහැ. මාන මොකක්වත් නැහැ. එම නිසා දැන් බලනවා ඒ සිතින්ම දැන් මානේ තියනවාද දිට්ඨිය තියනවාද මගේ කියලා. මම කියන හැඟීමක්වත් මගේ සිත තුළ දැන් නැහෙනේ. මම කියන හැඟීමක්වත් නැහැ. මම මේ වාගේ මාර්ගඵලලාභී මේ වාගේ තත්ත්වයට පත්ුනේ කියන එක කියන හැඟීම ගෑවෙන්නේවත් නැහැ. ගෑවිලා නෙවෙයි ගෑවෙන්නේවත් නැහැ. නිකම් හිස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට අනේ මගේ සිත තුළ මානේ නෑ නේද? දිට්ඨිය නෑ නේද කියන උපාදාන නැති බව අවබෝධ වේවි. තණ්හා දිට්ඨි මාන කිසිවක් දැන් මගේ සිත තුළ නැති බව අවබෝධ වෙනවා අන්න එහිදී. මේ තණ්හා දිට්ඨිමාන නිර්වශේෂයෙන් නිරුද්ධ වී යන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන්නේ උපාදාන නිරුද්ධ වෙන්නේ. උපාදාන නිරුද්ධ වීමට නම් තණ්හාව මෙලෙසින් නිරුද්ධ වෙන්නට ඕන. තණ්හාව නිරුද්ධ වෙන්නට නම් අවිජ්ජාව නිරුද්ධ වෙන්නට ඕන. අර නිරෝධී අඥානං කියප එක. අවිජ්ජාව නිරුද්ධ වීමට නම් අස්මිමානය නිරුද්ධ වන්නට ඕන. අස්මිමානයේ නිරුද්ධ වන්නේ නාම රූප නිරෝධයේ සම්පූර්ණයෙන්ම මුළු විශ්වයේම දියවි නැත්තටම නැති වී යන ආකාරය දැකීම තුළින් ශේෂ මාත්‍රයක්වත් නැතුව මුළු විශ්වයේම
සම්පූර්ණ නාම රූප ධර්මයන් ජීවිලා අභ්‍යවකාශයක් බවට පත්වන්නාසේ සම්පූර්ණම නාම රූප ධර්මයන්ගේ සේවීම තුලින් ඒ දක්නා සේවීම දැක්ක සිතේ සේවීම තුලින් අස්මිමානේ නිරුද්ධ වී යනවා. එතකොට අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වීම තුලින් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනකොටම උපාදානියත් ගිලිහි යනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ වදාලා තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ුයි මෙතෙන්දි මතුවන්නේ. මේ කියපු විදිහට යම්කිසි කෙනෙක් අනුගමනය කළා නම් ඒ අනුගමනය කරපු මාර්ගය තමයි මාර්ග සත්‍යය. උපාදානයේට බඳුන් වූ මේ සියලුම පංචස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්ම තමයි දුක්ඛ සත්‍යය. උපාදානයේ චන්දරාගය තමයි දුක්ඛ සමුදය සත්‍ය. මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධේ නිරුද්ධ වී නැත්නම් ඡේ වී යාම දැකීම තමයි නිරෝධ සත්‍යය. මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුළින් තමයි උපාදානයන් ශේ කළා අදාදම කෙනෙකුට නිවනින් සැනසෙන්නට පුළුවන් වන්නේ. මේ පින්වත් අය මේ භාවනා කරන විට අද දවසේ මේ ධර්මය අහලා ඒ අනුව පිළිපැදීමෙන් නිවන අවබෝධ කර ගැනීමට නොහැකි වුණත් අපෝසත් වුණත් මේ ධර්මයේ ඇසීමේ කුසලයේ කවදා හෝ දවසකදී ඒකාන්ත වශයෙන්ම ඒ ධර්මයේ දැකීමට හේතු වෙනවා ඇති උපනිශ්‍රය වෙනවා ඇති. එදාට මේ ආයත පරිචිත්ත විඥානින්න මහානේ පෙරවැසියෝ කඳපිලිවෙල දන්නා නුවණ අතීත අත්දැකීම් දක්නා නුවණ පහළ වේවා. ඒ පහළ වුණාට පසු අනේ මේ හාමුදුරුවෝ මෙහෙම ධර්මයක් කිව්වා කොච්චර ඇත්තද කියලා වැටහි ඒවා. හැම දිනාටම නිවන් සුවපත් වේවා. හොඳයි දැන් ඇති. එහෙනම් හැම දිනාම භාවනාවේ නිරත වන්න. හැම දිනාටම නිවන් සුවපත් වේවා.